උස සාමාන්‍ය පෙළ ගණිත විෂයේදී රුක්සටන් හා ඒ සම්භාවිතාවෙන් ගණනය කිරීම ලැබෙනවා. අපි පන්ති කාමරයේදී විෂය නිර්දේශයට අනුව මේ රුක්සටහන් ඇඳීම සහ එහි සම්භාවිතාව ගණනය කිරීම කරලා තියෙනවා. අපි මෙම තිරේ දැක්වෙන වීඩියෝ පටයෙන් කතා කරන්නට යන්නේ පසුගිය අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍ර වලින් ඔබට ලබා දීලා තිබුණු ඒ ප්‍රශ්න කොයි ආකාරයෙන්ද විසඳන්නේ කියලා බලන්න. අපි ඒ ප්‍රශ්න විසඳන අතරතුර ඒවා විසඳන ආකාරයන් රූපසටහන් නැදීම් වගේ දේවල් ගැන සාකච්ඡා කරමින් ඒවා විසඳමු. අපි 2018 ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එකේ B කොටසේ 4 වෙනි ගැටලුව ගත්තොත් ඒ 4 වෙනි ගැටලුවේ දීලා තියෙනවා මෙහෙම A කොටස යටතේ බෑගයක් තුල එකම ප්‍රමාණයේ වැනිලා රස ඇති කිරි පැකට් 3ක්ද චොක්ලට් රස ඇති කිරි පැකට් 2ක්ද ඇත. කමලා අහඹු ලෙස කිරි පැකට් 2ක් ඉවතට ගත් පසු නිමලා අහඹු ලෙස කිරි පැකට් 2ක් ඉවතට ගන්න. ඉහත පරීක්ෂණයේදී නීති අවකාශයේ දී ඇති කොටු දැල මත x ලක්ෂණ යොදා නිරූපණය කරන්න. වැනිලා රස ඇති කිරි පැකට් P1 V2 V3 මගින්ද චොක්ලට් රස ඇති කිරි පැකට් C1 C2 මගින්ද දැක්වේ. රූප සටහනක් දීලා තියෙනවා. ජාල මේ නියදී අවකාශයක් විදිහට ඒක තිරේ දැක්වෙන තිරේ ලකුණු කරලා තියෙනවා. ඊටු ඕනෑ ටිකක් එක පුරවලා ඒකේ අහනවා දෙදෙනා වැනිලා රස ඇති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලේ වට කර දක්වා එහි සම්භාවිතාව සොයන්න. ඒකේ B කොටසින් තියෙනවා අපි පළවෙනි කොටස ඉවර කරලා B කොටසට යන්න. දැන් මේකේ A කොටසේ ගත්තාම තියෙන රූප සටහන ඔබට පේනවා B1 V2 B3 C1 C2 තිරස් රේඛාව මත තියෙන මේ දෙන්න නිමලාගේ ගැනීම සහ කමලාගේ ගැනීම යට. දැන් මේක ලකුණු කරනකොට දැන් අපි ඉස්සෙල්ලා හිතමු වැනිලා එකක් ගත්තා. V1 කියන වැනිලා එක ගන්නකොට ඉස්සෙල්ලා V1 ගත්තා. එතකොට ඊට පස්සේ දෙවෙනි සැරේ නිමලා ගන්නකොට V2 ගන්න පුළුවන්. දැන් ඒ විදිහට එකම එක දෙපාරක් ගන්නේ නැහැ. ඒ හින්දා මේකේ බලන්න. එතකොට V1 දී V2 ගන්න පුළුවන්. ඊට පස්සේ V2 තුන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් චොක්ලට් රහ C1 C2 ගන්නත් පුළුවන්. V2 ගත්තාම V1 ගන්න පුළුවන්. නම් V2 ගන්නේ නැහැ. V3 C1 C2 ගන්න පුළුවන්. V3 ගත්තාම V1 V2 ගන්න V3 ගන්න බෑ. C1 C2 ගන්න. C1 ගත්තාම V1 V2 V3 ගන්න ආයි C2 ගන්න පුළුවන්. C2 ගත්ත V1 V2 V3 ගන්න පුළුවන්. C1 ගන්න පුළුවන්. ඒකට C2 විතර ගන්න බෑ. දැන් මේකේ මේ පත්‍රයේ ලකුණේ නැත්නම් x ලකුණු විදිහට මේ ලකුණු කරලා තියෙනවා. ඒ කමලාගේ ගැනීම සහ නිමලාගේ ගැනීම. දැන් මේකේ ගත්තාම සියලුම ගැනුම් ගත්තොත් තියෙන ගාන ගත්තොත් 20ක් තියෙනවා. එතන මුළු ගැනීම 20න් දෙදෙනා වැනිලා රස ඇති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය කොට දැලේ දැන් වැනිලා විතරක් ගන්නේම ගත්තොත් C1 C2 සඳහන් නැතුව වැනිලා විතරක් ගන්නේවා මේක කොටු කරලා දක්වලා තියෙනවා රවුන්ඩ් කරලා. ඒ වගේ අවස්ථා 6ක් තියෙනවා. V1 V2 ගන්නවා, V1 V3 ගන්නවා, V2 V1 හා V3 ගන්නවා, V3 V1 හා V2 ගන්න මේ 6 අවස්ථාව දැන්. එතකොට මේ ගැනීමේ සම්භාවිතය කියන්නේ 20න් නම් 6යි. මුළු ගාන 20යි ඒ 6යි. එහෙම නැත්නම් ඒක සුළු කරාම අපට 10න් 3යි කියලා තියන්න පුළුවන්. අපි B කොටසට යමු. B කොටස තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගීන් ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3. ඔවුන් ප්‍රථම තරගයේ ජයගත්
ගත්තොත් දෙවන තරඟයේ ජය ගැනීම සම්භාවිතාව 10න් 4. ප්‍රථම තරඟයේ පරාජය වූ දෙවන තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාව 2කින් 1. මේ තරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ රූප සටහනක් රූපයේ දැක්වේ. 1. අදාළ සම්භාවිතා දක්වමින් රූප සටහන සම්පූර්ණ කරන. 2. කණ්ඩායම් අඩු තරඟේ එක් තරඟයක්වත් ජය ගැනීමේ සම්භාවිතාව සොයන. දැන් බලන්න දීලා තියෙන රූප සටහනක් ඒක පිටපත් කරගත්තා ප්‍රථම තරඟය. එතකොට ජය ගැනීම 5න් 3 නම් පරාජය වීම 5න් 2යි. 5න් 3යි 5න් 2යි. ඊට පස්සේ දෙවන තරඟයේ ජය ගැනීම 10න් 7 නම් පරාජය වීම 10න් 3යි. පරාජය වෙලා ජය ගැනීම දෙවන තරඟයේදී 2කින් 1 නම් පරාජය වීමත් 2කින් 1යි. දැන් මේ විදිහට අපට රුක් සටහන අඳින්න පුළුවන්. ප්‍රථම තරඟය ජය පරාජය ජය 5න් 3යි පරාජය 5න් 2යි. දෙවෙනි එකේදී ජය 10න් 7යි එහෙනම් පරාජය 10න් 3යි. පරාජය එකේදී ජය 2කින් 1 නම් පරාජය 2කින්. එතකොට ඒකේ B එකේ පළවෙනි කොටස ඒ ආකාරයි. දැන් එක් තරඟයක්වත් ජය ගැනීමේ සම්භාවිතය. එතකොට අපි බලමු පළවෙනි එක ජය අරගෙන දෙවෙනි එකක් ජය ගත්තොත් එකක් හරි ජය අරගෙන. ඊට පස්සේ පළවෙනි එක ජය නම් පරාජය වුණොත් එක තරඟයක් ජය අරගෙන. දැන් පරාජය වෙලා දෙවෙනි තරඟය ජය ගත්තොත් ඒත් එතකොට අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනේදී සම්භාවිතාව ගමු. පළවෙනි එකනේ 5න් 3 වැඩි කිරීම 10න් 7, දෙවෙනි එක 5න් 3 වැඩි කිරීම 10න් 3, ඊගායක 5න් 2 වැඩි කිරීම 2න් 1. මේක පරාජය කැරෙන්න අනිත් ටික එනවා. එතකොට ඒ ටික සුළු කරාම අපට එනවා 50න් 40 එහෙම නැත්නම් 5න් 4 කියලා. එතකොට B කොටසේ දෙවෙනි එකට සම්භාවිතාව එක් තරඟයක් හෝ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 4. අපි 2017 ගණිත ප්‍රශ්න පත්‍රය බලමු. ඒකේ ගණිත ප්‍රශ්නේ පළවෙනි කොටසේ B වල B කොටසේ පස්වෙනි ගැටලුව ගත්තොත් ඒකේ තියෙන රුක් සටහන් ගණනක් සමග සම්භාවිතාව වෙන තවත් ගණනක් ජාල රේඛයක් ඇඳලා කරන එක. ඒකේ තියෙන මෙන්න මේ වගේ හැඩෙන් හා ප්‍රමාණයෙන් සර්ව සම බල්බ් 5ක් පෙට්ටියක ඇත. මෙම බල්බ් වලින් දෙකක් පිළිසුණු බල්බ් වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ් වේ. පෙට්ටියෙන් අහඹ ලෙස බල්බයක් ඉවතරගෙන ඒ පරීක්ෂා කර නැවත එම බල්බය පෙට්ටියට නොදමා තවත් බල්බයක් අහඹ ලෙස පෙට්ටියෙන් ඉවතරගෙන පරීක්ෂා කරනවා. 1. බල්බ ඉවතර ගැනීමේ පරීක්ෂණයට අදාළ නියැදි අවකාශයේදී ඇති කොටු දැල්ලේ X ලකුණ යොදා නිරූපණය කරන්න. පිළිසුණු බල්බ B1 හා B2 ලෙසද හොඳ බල්බ G1 G2 හා G3 ලෙසද දක්වා ඇත. 2. අවම වශයෙන් X පිළිසුණු බල්බයක්වත් ඉවතර ගැනීමේ සිද්ධිය කොටු දැල්ලෙහි වට කර දක්වා එහි සම්භාවිතාව සොයන. දැන් අපි පළවෙනි කොටස බලමු. දැන් ඔබට තීරයේ දිස්වන රූප සටහන. ඒකේ පළමු ඉවතර ගැනීම තිරස් රේඛාවේ සිරස් රේඛාවේ දෙවන ඉවතර ගැනීමක් තියෙනවා. දැන් B1 B2 කියන්නේ පිළිසුණු බල්බ, G1 G2 G3 කියන්නේ හොඳ බල්බ. දැන් මේකේ ලකුණු කරලා තියෙනවා කතර ලකුණු. දැන් B1 ගත්තට පස්සේ දෙවෙනි පාර B1 එකක් එන්න බෑ. ඒ හින්දා තමයි ඒකේ B1 කෙලින් සිරස් හතට කතර ලකුණු තියෙන්නේ B2 G2 G2 G3. ඒ වගේ B2 G1 G2 වගේත් ඒ වගේ ඒ බල්බේ නැවතෙන්නේ නැති නිසා එතෙන් හිස්ව තියෙනවා. දැන් මේකේ කියනවා අවම වශයෙන් පිළිසුණු බල්බයක්වත් ඉවතර ගැනීමේ සිද්ධිය කොටු දැලෙහි වට කර දක්වන්න. අවම වශයෙන් පිළිසුණු බල්බයක්වත්. දැන් මේකේ G වලින් ගත්ත හොඳම බල්බ් වෙන අවස්ථාව තමයි G1 G2 G3ත් එක්ක තියෙන ඒවා. G වලින් එන ටික හොඳම ටික. ඒ වගේ බල්බ 6ක්. ඒ කියන්නේ අවස්ථා 6ක් තියෙනවා. අනිත් ඉතුරු ටික ඔක්කොම තියෙන්නේ පිළිසුණු බල්බ් එනේ. ඒ ටික මේ රතු පාට කොටු දැල්කින් වට කරලා තියෙනවා. ඒතර අවම වශයෙන් එක් පිළිසුණු බල්බයක් අතට ගැනීම සම්භාවිතාව වෙනකොට අර ටික අයින් වුණා. හොඳ බල්බ ගන්න ටික අයින් වුණා. ඉතුරු ටික ගන්න. මෙතන අවස්ථා තියෙන ඔක්කොම 20ක්. 20න්
6ක් තමයි හොඳම බල්බ ගන්න. එතකොට 14ක් ඉතුරු වෙලා තියෙනවා පිලිසුණු බල්බෙකුත් තියෙනවා. එතකොට සම්භාවිත වෙන්නේ 20න් 14ක්. සුළු කරාම 10න් 7. ඒක තමයි අවම වශයෙන් එක පිලිසුණු බල්බයක් ඉවතර ගැනීමේ සම්භාවිතාව ලැබෙන්නේ. අපි ඊගාට දෙවෙනි අපි ඒකේ තුන්වෙනි කොටසට ගියාම තුන්වෙනි කොටසේ තියෙන්නේ ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහන පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරයි. පිළිසුණු බල්බයක් B මගින්ද හොඳ බල්බයක් G මගින්ද නිරූපණය කරේ. පළමු ඉවතට ගැනීම දෙවෙනි ඉවතට ගැනීම කියලා රූප සටහනක් තියෙනවා. පළමු ඉවතට ගැනීමේ හොඳ බල්බයක් ගැනීම 5න් 3 හැටියට දාලා තියෙනවා. 4 මේ පරීක්ෂණයේ ඉවතට ගන්නා බල්බ දෙකකින් එක් බල්බයක් පමණක් පිළිසුණු එකක් වීමේ සම්භාවිතාව රුක් සටහන ඇසුරෙන් ශ්‍රේ. අපි බලමු ඒ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. දැන් ඔබට පේනවා රුක් සටහනේ පළවෙනි ඉවතට ගැනීම කියලා 5න් 3 දාලා තියෙනවා. ඒතර 5න් 3 නම් හොඳ බල්බයක් ගැනීම පිළිසුණු බල්බයක් ගැනීම කියන්නේ 5න් 2යි. සම්භාවිතාව එකෙන් 5න් 3 ගියාම 5න් 2 ඉන්නේ. ඊට පස්සේ දෙවන අවස්ථාවට ගියාම දැන් බල්බ දෙවිච්ච 5න් එකක් ගිහින් දැන් 4යි තියෙන්නේ. දැන් දෙවන අවස්ථාවේදී එතකොට හොඳ බල්බත් දෙකයි පිළිසුණු බල්බත් දෙකයි තියෙන්නේ. ඉස්සෙල්ල එකක් හොඳ එකක් ගන්න. එතකොට සම්භාවිතාවනේ 4න් 2යි අවස්ථා දෙකේ හොඳ බල්බයක් ගැනීම හෝ පිළිසුණු බල්බයක් ගැනීම දෙවන අවස්ථාව. ඒකින්ද මේ විදිහට රුක් සටහනේ 4න් 2 සම්භාවිතාව දී. දැන් පළවෙනි අවස්ථාවේදී පිළිසුණු බල්බයක් ගත්තා නම් ඒ තියෙන්නේ දැන් බල්බ 4යි. පිළිසුණු එකක් ගත්තා නම් හොඳ බල්බ 3ක් තියෙනවා. පිළිසුණු බල්බ එකයි තියෙන්නේ. ඉස්සෙල්ල එකක් ගත්තා. එතකොට බල්බ 4න් 3ක් හොඳ ඒවා 4න් 1ක් පිළිසුණු. ඒකින්ද 4න් 3 4න් 1 සම්භාවිතාවය එතෙන්දී එනවා. දැන් මේ සටහන මේ විදිහට සම්පූර්ණ කරන්න පුළුවන් තුන්වෙනි. හතරවෙනි කෙනේ ඉවතර ගන්නා බල්බ දෙකකින් එකක් පමණ පිළිසුණු එකක් වීමේ සම්භාවිතාව. දැන් එහෙම වීමේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. සම්භාවිතාව ඒ කියන්නේ ගන්න පුළුවන් අවස්ථාව තමයි පළවෙනි අවස්ථාවේදී හොඳ බල්බයක් අරගෙන දෙවෙනි අවස්ථාවේ පිළිසුණු බල්බයක් ගැනීම. එහෙම නැත්නම් පළවෙනි අවස්ථාවේ පිළිසුණු බල්බයක් අරන් දෙවෙනි අවස්ථාවේ හොඳ බල්බයක්. ඒ අවස්ථා දෙකේ සම්භාවිත දෙක එකතු කරලා ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් මුල් අවස්ථාවේ ඉන්නේ 5න් 3 වැඩි කිරීම 4න් 2. ඒ P සම්භාවිතාව GB ඒ දෙක ගැනීම. ඒකට එකතු කරන්න ඕනේ දෙවෙනි පළවෙනි අවස්ථාවේදී පිළිසුණු බල්බයක් අරන් දෙවෙනි අවස්ථාවේ හොඳ බල්බයක්. ඒ කියන්නේ 5න් 2 වැඩි කිරීම 4න් 3 කියන සම්භාවිතාව. ඒ දෙක එකතු කරාම 20න් 6 එකතු කරාම 20න් 12යි. ඒ කියන්නේ 5න් 3. මේ විදිහට නැතුවට ඕනනම් තවත් ක්‍රමයකට අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ සම්භාවිතාව එකකින් ඒකෙන් හොඳ බල්බ දෙකක් ගැනීම හා පිළිසුණු බල්බ දෙකක් ගැනීම අයින් කරනවා. ඒක අඩු කිරීම හොඳ බල්බ දෙකක් ගැනීම සම්භාවිතාව හා පිළිසුණු බල්බ දෙකක් ගැනීම සම්භාවිතාව. ඒතර හොඳ බල්බ දෙකක් ගැනීම සම්භාවිතාව කියන්නේ විශ්ෙන් 2යි අනිත් එක 20න් 6යි. ඒ කියන්නේ මෙතන BB කියලා කියන්නේ 5න් 2 වැඩි කිරීම 4න් කියන්නේ 20න් 2යි. හොඳ බල්බ් දෙකක් කියන්නේ 5න් 3යි 4න් 2යි කියන්නේ 20න් 6යි. එතකොට අපිට එකතු කරනවා සුළු කරාම වෙනවා එක අඩු කිරීම 20න් 8. ඒ කියන්නේ මේක සුළු කරාම 20න් 12 හෝ සුළු කරාම 5න් 3 කියලා එනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සම්භාවිතාවටම සමාන වෙනවා. මේ ආකාර දෙකකින් ඕන විදිහෙන් ඔබට මේ ගැටලුව විසඳන්න පුළුවන්.
අපි 2016 සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රය ගත්තොත් දෙසැම්බර් මාසයේ පැවැත්වපු ඒකේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ B කොටසේ හතරවෙනි ගැටලුව ගත්තොත් හතරවෙනි ගැටලුව තියෙන්නේ මෙන්න මේ ආකාරයට පෙට්ටියක් තුල රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝල 1ක් ඇත. පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහි පාට සටහන් කරගෙන ආපසු ගමනු ලැබේ. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිත පාට සටහන් කර ගනු ලැබේ. බෝල ඉවතට ගැනීම සසම්භාවීව සිදු කරනු ලබයි. අදාළ නියදී අවකාශයේ දී ඇති කොටු දැල තුල x ලකුණ යොදා ගනිමින් දක්වන්න. r1 r2 r3 මගින් රතු පාට බෝලෙට g මගින් කොළ පාට බෝලද දක්වයි. ඒකේ දෙවෙනි කොටස අඩු වශයෙන් එක් වරක්වත් කොළ පාට බෝලේ ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැල තුල වට කොට දක්වා එහි සම්භාවිතාව ලියා දක්වන්න. මේකේ දීලා තියෙන කොටු දැල ඒක දෙවෙනි ගැනීම පළවෙනි ගැනීම කියලා r1 r2 r3 හා g තියෙනවා. දෙවෙනි ගැනීමටත් තියෙනවා r1 r2 r3 g. දැන් ඔබට ජාල සටහන ඇඳලා කොටු දැලේ ඒවා ලකුණු කරලා තියෙන ආකාර දක්වලා තියෙනවා. දැන් මේකෙදි මතක තියාගන්න පළවෙනි බෝලේ අර පාට ලකුණු කරලා ඒ බෝලේ ආයෙතර මල්ලට දානවා. එතකොට දෙවෙනි පාර ගත්තත් ඒ බෝලෙ ඉන්න පුළුවන්. ඉස්සෙල්ලා අවස්ථාවල එහෙම එකක් තිබුණේ. මේක විශේෂයි ඊට වඩා. දැන් බලමු කොටු දැල තුල තියෙනවා නියදියක් ලකුණු කරන්න කියලා තියෙනවා. එක්වරක්වත් කොළ පාට බෝලේ ඉවතරක. ඒතර කොළ පාට බෝලයත් එක්ක සම්බන්ධ වෙන තැන් ගත්තා. ඒ කියන්නේ කොළ එකක් රතු එකක් වගේ නේව ගත්තාම එහෙම සම්භාවිත ඒ ටිකේ ඉන අවස්ථා ටික තමයි මේ කහ පාට එකකින් වට කරලා තියෙන්නේ. ඒ වගේ අවස්ථා තියෙනවා 1 2 3 4 5 6 7 අවස්ථාවක් තියෙනවා. ඔක්කොම මේකේ 16ක් අවස්ථා තියෙනවා. දැන් අහනවා අඩු වශයෙන් එක්වරක් කොළ පාට බෝලයක් ලැබීමේ සඳහා. එතකොට මුළු ගානම තියෙනවා 16ක්. කොළ පාට බෝලේ එක්වරක්වත් ගැනීම තියෙනවා 7ට. එහෙනම් 16න් 7යි එක්වරක්වත් කොළ බෝලේ ලැබීමේ සම්භාවිතාව. අපි ඊට පස්සේ දෙවෙනි ඒකේ තුන්වෙනි කොටස මෙම රතු පාට බෝල තුනෙන් දෙකක එක එකක් මත එක් සකුරද අක්ෂරයේද ඉතිරි රතු පාට බෝලේ හා කොළ පාට බෝලේ එක එකක් මත y අක්ෂරද ලකුණු කර ඇත. ඉහත සෑම ඉවතර ගැනීමකදීම බෝලයේ මත ඇති අක්ෂරයේද සටහන් කර ගන්නා ලදයි සිතෝ. ඒක අහන තුන්වෙනි කොටසෙන් මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ පහක් දක්වන රූප සටහන සම්පූර්ණ කරා. පළමු ගැනීම දෙවෙනි ගැනීම කියලා දීලා රූපේ දක්වලා තියෙන එක xy කියලා පළවෙනි ගැනීමේ තියෙන. ඒකේ y වලට සම්භාවිතාව භාගය කියලා විතරක් දීලා තියෙනවා. ඒකේ දෙවෙනි ගැනීමේදී x ලකුණු කරපු එක තැනක් තියෙනවා. අනිත් ටික අපිට සම්පූර්ණ කරන්න ඕනේ. අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමේ සම්භාවිතාවය සොයන්න. පහ වඩා වැඩි සම්භාවිතාවක් ඇති අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමටද එසේ නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝල ඉවතට ගැනීමටද යන හේතු සහිතව ප්‍රකාශ කරන්න. අපි බලමු දැන් මේකේ රූප සටහන අඳින්න. දැන් මේ බෝලවල රතු පාට බෝල තුනෙන් දෙකක විතරක් x කියලා ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඉතිරි රතු පාට බෝලෙත් කොළ පාට බෝලෙත් y කියලා ලකුණු කරලා තියෙනවා. දැන් බෝල තියෙන ගාන දන්නවා බෝල 4යි. දෙකක x තියෙනවා දෙකක y තියෙනවා. දැන් අපි xy තමයි ලකුණු කරගන්නේ බෝල ඉවතට අරගෙන. එහෙමනම් x ගැනීම භාගය නම් y ගැනීම භාගය නම් x ගැනීමත් භාගය වෙන්නේ. දැන් දෙවෙනි ගැනීමට ගියොත්
මේවා ලකුණු කරලා තියෙන විදිහ අනුව දෙවෙනි එකේදීත් හැම එකකදීම ඉන්නේ සම්භාවිතාවේ භාගය. මොකද 4න් 2ක් x තියෙනවා 4න් 2ක් y තියෙන හින්දා. දැන් මේ විදිහට අපට රූපයේ පෙන්න ආකාරයට රුක් සටහන අඳින්න පුළුවන්. එතකොට රුක් සටහනේ පළවෙනි ගැනීම x ගත්තාම දෙවෙනි ගැනීම xy ගන්න පුළුවන් භාගේ ඇටියට. පළවෙනි කෙමෙදී y ගත්තොත් xy ගන්න පුළුවන් දෙවෙනි කෙනෙකුට භාගේ සම්බන්ධතාවය හැටියට. අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ සහිත බෝල ඉවතට ගැනීමේ සම්භාවිතාව ගත්තොත් එකම අක්ෂරයේ තියෙනව ගන්නවා නම් අවස්ථා දෙකේදීම දැන් පළවෙනි අවස්ථාවේ x අරන් දෙවෙනි අවස්ථාවෙත් x ගත්තොත් සම්භාවිතය යන්නේ භාගේ වැඩි කිරීම භාගය. පළවෙනි අවස්ථාවේදී y අරන් දෙවෙනි අවස්ථාවෙත් y ගත්තොත් එන්නේ භාගේ වැඩි කිරීම භාගය. එතකොට එනවා 4න් 1 දන 4න් 1. එකතු කරාම එනවා භාගය කියන්නේ. අවස්ථා දෙකේදීම එකම අක්ෂර සහිත බෝල ලැබීම. අවස්ථා දෙකේදීම එකම අක්ෂර බෝල ලැබීම භාගයක් කියලා තියෙනවා. එක්වරක්වත් කොළ පාට බෝලය ලැබීම කියන්නේ 10න් 7යි ඉස්සෙල්ලා. දැන් දෙකෙන් එකට වඩා 10න් 7 උඩයි. ඒ නිසා එකම අක්ෂර රහිත බෝල ලැබීමේ සම්භාවිතාවය වැඩි. මොකද මේ එක්වරක් කොළ පාට බෝලයක් ගැනීම අපි කලින් ගත්ත 10න් 7යි කියලා. දැන් එක් අවස්ථාවේ එකම අක්ෂරයේ බෝල ලබා ගැනීම භාගය කියලා සම්භාවිතාවය දැන් හෙව්වා. එහෙනම් 10න් 7 භාගයට වඩා කුඩායි. ඒ හින්දා අපි දන්නවා එකම අක්ෂර සහිත බෝල ලැබීමේ සම්භාවිතාව වැඩි කියලා. මේ ආකාරයට අපට මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්. විදාස් 15 දෙසැම්බර් ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එකේ පළවෙනි පත්‍රයේ D කොටසේ 5 වෙනි ගැටලුව. ඒ ගැටලුව තියෙන්නේ මෙන්න මේ ආකාරයට. පෙට්ටියක් තුළ එකම වර්ගයේ හා ප්‍රමාණයේ පළතුරු බීම් බෝතල් 5ක්. එයින් දෙකක් කල් ඉක්ුත් ඒවා වන අතර ඉතිරි තුන කල් ඉක්ුත් වීමට ආසන්න ඒවා. විද්‍යාගාර සහායකෙක් පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන ඒ ආපසු නොදමා අහඹු ලෙස තවත් බෝතලයක් ඉවතට කරනවා. මෙම සම්භාව්‍ය පරීක්ෂණයට අදාළ නියදී අවකාශ නිරූපණය කිරීමට සූදානම් කළ අසම්පූර්ණ කොටු දැලක් රූපයේ දැක්වේ. මෙහි E1 හා E2 මගින් කල් ඉක්ුත් වූ බෝතල්ද N1 N2 හා N3 මගින් කල් ඉක්ුත් වීමට ආසන්න බෝතල්ද දැක්වේ. එක නියදී අවකාශ කොටු දැල තුල X ලකුණු යොදා ගනිමින් දක්වනවා. දෙක ඉවතරගත් බෝතල් දෙකම කල් ඉක්ුත් වූ ඒවා වීම යන සිද්ධිය කොටු දැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන. අපි ඒක කොටස ඉවර කරලා ඊටු කොටසට යන් රුක් සටහන් කොටසට. දැන් කොටු දැල තියෙනවා. කොටු දැලේ තිරස් අතර පළමු ගැනීම සිරස් එකට දෙවන ගැනීමක් ගන්නවා. මේකේ කල් ඉක්ුත් ඒවා E1 E2ක් ඉවත් වීම ආසන්න ඒවා N1 N2 N3 ආකාරයටත් සිරස් හා තිරස් වල ලකුණු කරලා තියෙනවා. දැන් මතක තියාගන්න පළවෙනි එක ගත්තොත් ඊට පස්සේ අනිත් ඒක ආපහු ඇතුළට දාන්නේ නැහැ. එතකොට දෙවෙනි සැරේ ඒ ගත් එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට X ලකුණු කරන්න ඕනේ. දැන් E1 ගත්තා නම් මුල් අවස්ථාවේදී දෙවෙනි එකේදී E1 ගන්න බෑ. අනිත් එක ගන්න පුළුවන්. E2 ගත්තාම E2 ගන්න බෑ අනිත් ඒවා ගන්න. ඒ ආකාරයට කොටු දැල තුල X වලින් ලකුණු කරනවා. කොටු දැල සම්පූර්ණ කරාට පස්සේ ඉවතරගත් බෝතල් දෙකම කල් ඉක්ුත් වූ ඒවා වීම කල් ඉක්ුත් වූ ඒවා වීම නම් වෙන්න පුළුවන්. මොකද පළවෙනි එක මේකේ තියෙන බාණ්ඩ E1 අරගත්තා නම් ඉස්සෙල්ලා දෙවෙනි සැරේ ගන්නකොට E2 ගත්තා නම් ඒකයි. E2 අරගත්තට පස්සේ දෙවෙනි සැරේ E1 ගත්තා නම් අන්න ඒ අවස්ථාව විතරයි. ඒ කියන්නේ අවස්ථා දෙකක් තියෙනවා. කල් ඉක්ුත් වීම. මේකේ ලකුණු කරලා තියෙනවා. ඒක මේ කළු පාට රවුමක්. ඒකේ සම්භාවිතාවය හොයන්න කිව්වොත් මුළු එකේ දැන් මෙතන ඒ වගේ සම්භාව්‍ය ගත්ත අවස්ථා තියෙනවා 20ක්. 20න් දෙකක් තමයි කල් ඉක්ුත් ඒවා ගන්න. එතකොට 20න් දෙකයි සම්භාවිතයි. ඒක සුළු කරාම 10න් 1යි. අපි ඊළඟට ඊටු කොටසට යමු.
අපි තුන්වෙනි කොටසට යනවා. තුන්වෙනි කොටසේ මෙන්න මේ වගේ අහනවා. සහායකයා මේව ඉවතරගත් බෝතල් දෙකම ආපසු පෙට්ටියට දමනවා. ඉන්පසු පරීක්ෂකයෙක් එම පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන එහි ඇති පීම් වල එක්තරා බැක්ටීරියා විශේෂයක් තිබේදයි පරීක්ෂා කරනවා. මෙම සම්භාව්‍ය පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුප්සටහනක් පහත රූපයේ දැක්වේ. මෙහි E මගින් බෝතලය කල් ඉක්ුත් වීමද, N මගින් බෝතලය කල් ඉක්ුත් වීමට ආසන්න වීමද, B මගින් බැක්ටීරියා විශේෂය තිබීමද, B ඩෑෂ් මගින් බැක්ටීරියා විශේෂය නොතිබීමද දැක්වේ. අදාළ සම්භාවිතා රුප්සටහන ලියා දක්වනවා. තුන්වෙනි හතරවෙනි ඉවතරගත් බෝතලයේ ඇති බීම වල බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතාව. දැන් කියන්නේ ඉස්සෙල්ලා ගත්ත බෝතල් දෙක එකත් එක්කන ගාලා ඉන්පසු පරීක්ෂක එම පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතට ගන්නවා. ඒ ගත්ත එක කල්ලිකුත් වේවත් වෙන්න පුළුවන්, කල්ලිකුත් වීමට ආසන්න ඒවත් වෙන්න පුළුවන්. ඒ ගත්ත එකෙන් පරීක්ෂා කරනවා බැක්ටීරියා තියේද කියලා. ඒක බැක්ටීරියා තිබීම හා නොතිබීම B හා B ඩෑෂ් වලින් දක්වලා තියෙනවා. දැන් අපි මේ දීලා තියෙන රූප සටහන හරි ඉතුරු ටික සම්පූර්ණ කරන මේ විදිහට දැන් අහඹු ගැනීමේ පළවෙනි එකේ කල් ඉක්ුත් ඒවා පහෙන් දෙකක් කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට කල් ඉක්ුත් වීමට ආසන්න එක වෙනවා පහෙන් 3. ඊට පස්සේ හතරෙන් එකක් තියෙනවා පරීක්ෂා කිරීම. පරීක්ෂා කිරීමේ බැක්ටීරියා විශේෂ තිබීම කියන එකට 4. එහෙනම් බැක්ටීරියා නොතිබීම කියන්නේ 4න් 3යි. ඊට පස්සේ කල්ලිකුත් වීමට ආසන්න එකේදී බැක්ටීරියා විශේෂයෙන් නොතිබීම කියන එක 20න් 19ක් දීලා තියෙනවා. එහෙනම් බැක්ටීරියා තිබීම 20න් එකක් වෙනවා එතන. එතකොට ඉස්සෙල්ලකේ බැක්ටීරියා නොතිබීම 4න් 1යි, තිබීම 4න් 1යි, නොතිබීම 4න් 3යි. නරක වීමට ආසන්න එකේදී බැක්ටීරියා තිබීම 20න් 1යි, නොතිබීම 20න් 19 විදිහට ලකුණු කරන්න පුළුවන්. එතකොට ඉවතරගත් බෝතලේ බීම වල බැක්ටීරියා විශේෂ තිබීමේ සම්භාවිතාව. බැක්ටීරියා තිබීමේ සම්භාවිතාව ගත්තොත්. ඒතර බැක්ටීරියා තිබීමේ සම්භාවිතාව කියලා කියන්නේ ඉස්සෙල්ලා එකේ පළවෙනි එකේ 5න් 2යි 4න් 1නේ තිබීමේ සම්භාවය එකක් වෙනවා. 5න් 2 වැඩි කිරීම 4. ඒකට එකතු කරන්න පුළුවන්. ඊපස්සේ 5න් 3යි 20න් 1යි. එතනත් තිබීමේ සම්භාවිතාව අවසන් වශයෙන්. එතකොට මේත් එක සුළු කරාම 20න් 2 දන 100න් 3 ගත්තාම 100න් 13ක් හැටියට අපට උත්තරේ ලැබෙනවා. අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 5 වෙනි ගැටලුව මේ ආකාරයෙන් තියෙන්නේ. බෑග් එක B1 B2 ලෙස ලකුණු කළ කළු පපුළු දෙකක් හා W ලෙස නම් කළ සුදු පපුළුවක් ඇත. සියලුම පපුළු එකම ප්‍රමාණයේ වේ. සහන් බෑගයෙන් පපුළුවක් සම්භාවීව ඉවතටගෙන එහි ලකුණ සටහන් කරගෙන එය ආපසු බෑගෙට දානවා. ඔහු මෙම ක්‍රියාවලිය නැවත වරක් සිදු කරයි. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය නිරූපණය වන කොටුදලක් රූපයේ දැක්වේ. 1. අවස්ථා දෙකේදීම එකම පාට සහිත පපුළු දෙකක් ලැබීමේ සිද්ධිය E නම් ඊට අවයව කොටුදල තුල වට කර දක්වා එහි භාවිතාව වන PE ලියා දක්වයි. 2. P අනුපූරකය E 9/4 බව පෙන්වයි. 3. පළමු ගැනීමේදී පපුළුවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද? අපි බලමු
ඒක කරන්නේ කොහොමද කියලා. එතකොට PE කියන එක ගත්තොත් ඒ කියන්නේ E වල සම්භාවිතාව ගත්තොත් කොටු දැල තුලින් ගත්තොත් කොටු දැල තියල සිද්ධීන් ඔක්කොම තියෙනවා 9ක්. 9න් 5ක් තමයි E සිද්ධිය සිදු වෙන්නේ. එතකොට 9න් 5ක් වෙනවා. එතකොට E නොසිදු වීමේ සම්භාවිතාව P අනුපූර්වක E කියලා ගත්තොත් ඒක එන්නේ එක අඩු කිරීම 9න් 5. ඒ කියන්නේ 9න් 4. තුන්වෙනි ප්‍රශ්නෙට පළමු ගැනීමේ කළු පබුලුවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද ඇහුවොත් කළු පබුලුවක් ගැනීමේ සම්භාවිතාව ගත්තොත් අපට එන්නේ ඔක්කොම 9යි. එයින් 6ක් තියෙනවා කළු පබුලු ගන්න. පළමු අවස්ථාවේදී කළු පබුලුවක් ගැනීම ගත්තාම මේ සටහන කියන්නේ ජාල රේඛාව නැත්නම් මේ කොටු දැල දිහා බැලුවාම පබුලු 6ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ B1 ගත්තට පස්සේ දෙවෙනි අවස්ථාවේදී B1 B2 W කියලා. මොකද P1 පළවෙනි අවස්ථාවේ B2 ගත්තා නම් පළවෙනි අවස්ථාවේදී B1 B2 W කියන එක දෙවෙනි අවස්ථාවේ ගන්න පුළුවන්. එතකොට 6ක් වෙනවා. එතකොට 9න් 6 කියන්නේ 3න් 2 හැටියට අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා සහන් ඉහත සසම්භාවී පරීක්ෂණ දෙවරක් සිදු කරයි. එම එක් වාරයේදී ඉහත එක කොටසේ අර්ථ දැක්වූ සිද්ධිය සිදුවේද නොවේද යන්න ඔහු නිරීක්ෂණය කරයි. ලැබිය හැකි සියලු නිරීක්ෂණ නිරූපණය කිරීමට ඇදී අසම්පූර්ණ රූප සටහනක් පහත දැක්වේ. ඒ රූප සටහනේ දීලා තියෙන E1යි E නොවන එකයි E අනුපූරකයයි. ඒකේ පළවෙනි වාරයේ හා දෙවෙනි වාරයේ තියෙන දෙවෙනි වාරයට ඇඳලා නැහැ. E අනුපූර්වකයේ සම්භාවිතය 9න් 4 හැටියට සටහන් කරලා තියෙනවා. 4 රුක් සටහන සම්පූර්ණ කරන්න 5 එක් වාරයකදී පමණක් E සිදුවීමේ සම්භාවිතාව සොයන්න. ඒකේ 6 අවම වශයෙන් එක් වාරකදී වත් E අනුපූර්වකයේ සිදුවීමේ සම්භාවිතාව සොයන්න. E නොසිදුවීමේ සම්භාවිතාව හොයන්න කියලා කියන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ. රූප සටහන ඔබට පේන රුක් සටහන. ඒතර පළමු වර ගැනීමේදී 9න් 4යි E නොවන. E වීම එතකොට 9න් 5 වෙනවා. ඊගාව සැරේ E වීම ආයිත් 9න් 5. මොකද අර පබුළු දාන හින්දා E නොවීම 9න් 4ම. එතකොට මේ අවස්ථා දෙක එහෙම වෙනවා. ඒ කියන්නේ පළවෙනි වර E ලැබුණත් දෙවෙනි වර ගන්නකොට ආයිත් E නොවීමයි වෙනවා. පළමු වර E නොවීම වෙලා දෙවෙනි වර E වීම හා E නොවීම වෙන්නත් පුළුවන්. ඒ අවස්ථා දෙක මේ ආකාරයෙන් අපට රූප සටහනේ දක්වන්න පුළුවන්. රූප සටහනේ තියෙන විදිහට සම්භාවිතාවත් මේ වගේ අපට දැක්කිය හැකියි. ඒතර රූප සටහන ඒ ආකාරයෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. එක් වාරකදී පමණක් E සිදුවීමේ සම්භාවිතාව සොයන්නේ කිව්වොත් එක් වරක් E සිදුවීම කියලා කියන්නේ මෙතන 9න් 5 E වෙනවා දෙවෙනි වාර නොවීම. ඒ කියන්නේ 9න් 4. ඒතර 9න් 5 වැඩි කිරීම 9න් 4යි. පළමු වරෙන් E නොවි දෙවෙනි වර සිදුවීම කියන්නේ 9න් 4 වැඩි කිරීම 9න් 5යි. ඒක සුළු කරාම අපට එනවා 81න් 20 දන 81න් 20 81න් 40ක් හැටියට සම්භාවිතාව. ඒකේ 6න් අහන්නේ අවමෝසි එක් වාරයකදීවත් E නොසිදු වීමේ සම්භාවිතාව සොයන. E අනුපූර්වකය හොයන. එතකොට එන්නේ මොකද? අර ඉස්සෙල් එක එකෙන් අඩු කරාම ඒ කියන්නේ අවම වශයෙන් එක් වාරයකදීවත් E සිදුවීමේ සිදුවීමේ සම්භාවිතාව. එතකොට අපි එකෙන් අඩු කරොත් E සිදුවීම. ඒ කියන්නේ හැම වෙලේම E. ඒ කියන්නේ පළවෙනි වරත් E ලැබීම හා දෙවෙනි වරත් E ලැබීම අඩු කරොත් ඒකේ සම්භාවිතාව අනිත් හැම වෙලේම E නොවීමේ සිදුවීම එකවරක් හෝ සිදු වෙනවා. ඒ හින්දා එක අඩු කිරීම 9න් 5 වැඩි කිරීම 9න් 5 කියලා ගන්න කියලා. එතකොට එක අඩු කිරීම
81 25. ඒ කියන්නේ 81 26 කියන සම්භාවිතාව වෙනවා 6 වෙනි එකට. මේ ආකාරයට මේ ගැටලුවට උත්තර අපට සපයන්න පුළුවන්.